හරි අපි පන්තිය පටන් ගමු එහෙනම් නේ. මම ඔයාලට මේ ගිය සතියේ දුන්න පේපර් එකක් අර පදාර්ථයේ ව්‍යුහය. පදාර්ථයේ ව්‍යුහයයි ඊට පස්සේ අනික එක තමයි බන්ධන, රසායනික බන්ධන. එතකොට මේ පාඩම් දෙකේ ප්‍රශ්න තමයි අද කතා කරන්නේ. ඊට අමතරව අර මුලින්ම මම කතා කරන එදා වලට කරන්න කියලා දීපු මේ 2017 ප්‍රශ්නේ. බලන්න 2017 ප්‍රශ්නේ මේ අපි අර ඉලෙක්ට්‍රොනික මේ කරපු ටිකෙන් අපි ඉලෙක්ට්‍රොනික්ස් වල මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික් සහ පොඩ්ඩක් ගාවලා තියෙනවා මේ ධාරා විද්‍යුත් නේ ධාරා විද්‍යුත් චුට්ටක් එකේ තියෙනවා ඒක බලන්නකො මේ ළමයි ටික අද 6 දෙනා ඉන්නේ පොඩ්ඩක් මදි මේක හරි වැදගත් දෙයක් මේකේ කියන්න දෙනවා ඔයාලට ඒක මේ ගොඩක් අය බොහෝ දුරට හරියට කරලා තිබුණා 90ක් විතර මේකෙන් හරියට කරලා තිබුණා කරපු කට්ටිය බලන්න මේකේ මේ මුලින්ම දීලා තියෙන්නේ මේ ආලෝකීය ප්‍රශ්නය. ආලෝකය බලන්න මේ 2017 ඇවිල්ලා තියෙන භෞතික විද්‍යා කොටස් ටික මේ කොච්චර ලේසිද කියන්නේ. නේ? එතකොට මේකේ මුලින්ම තියෙන්නේ I සහ R කෝණ නම් කරන්න. මොකද්ද I කියන්නේ? නදුන්? නිසල මොකද්ද I කියන්නේ මේකේ? මේ පරාවර්තන පතන කෝණ පතන කෝණය R කියන්නේ පරාවර්තන අයිනෝ ටෝක්කා මම පරාවර්තන නෙවෙයි මොකක්ද වර්තන කෝණය ඊට පස්සේ මේ මගින් යෝ මතක තියෙන්න ඕනේ හරිද දැන් මේ මෙච්චර සරල දේවල් වරද්ද ගන්න බෑ වරද්ද ගන්න මේ සරල දේවල් ඒවා හරියට තියෙන්න ඕනේ මේ පතන කෝණයයි වර්තන කෝණයයි ඊට පස්සේ sin i වෙදීම sin r කියන්නේ මොකද්ද ෂෙහන් මාධ්‍යයක් සම්බන්ධයෙන් මොකද්ද මේ sin i වෙදීම sin r කියන්නේ පතන කෝණයේ sin අගය වර්තන කෝණයේ sin අගයෙන් බෙදපුවාම මොකද්ද කියන්නේ ඔව් මොකද්ද කියන්නේ නිසල මොකද්ද කියන්නේ දසුන් ප්‍රභාෂ මොකද්ද sin i වෙදීම sin r කියන්නේ අර ඒ වර්තන කෝණය අකේ ගන්න අයිනා දැන් මට මේක බැරි වෙන්න බෑ මේක මේ වර්තනයේ තියෙන මූලිකම දෙයක් මේ කවුරු කියන්න බලන්න sin i වෙදීම sin r කාට හරි මතකද මොකද්ද මේකට කියන්නේ වර්තනාංකය වර්තනාංකය හරි වර්තනාංකය. ඒතර මොකේට සාපේක්ෂව මොකේ වර්තනාංකයද ඔය මේ අවස්ථාවේ? ජලයට සාපේක්ෂව වාතයේ වර්තනාංකය. මාධ්‍ය වර්තනාංකය. ජලයට සාපේක්ෂව වාතයේ වර්තනාංකය. එතකොට ඕක අපිට ජලයේ වර්තනාංකය කියලා කියන්න පුළුවන් මොකද ඔය මේ වාතය කියන්නේ රික්තයට බොහෝ දුරට සමානයි. ඒතර යම් මාධ්‍යයක ඉඳලා රික්තයට ආලෝක කිරණක් යනවා නම් අපි මේ වර්තනාංකය ගත්තොත් ඒක අපි මේ මාධ්‍ය වර්තනාංකය කියලා තමයි හඳුන්වන්නේ. ඒතර වාතය කියන්නේ රික්තයට බොහෝ දුරට සමාන නිසා ඔය වගේ අවස්ථාවකදී අපි ජලයේ වර්තනාංකය කියලා තමයි ගන්න. ඒතර මේක මේ අපිට කියන්න පුළුවන් ජලයට සාපේක්ෂව වාතයේ වර්තනාංකය කියලා. ඊට පස්සේ මාළුවා සිටින්නේ එයයි පිළිහුඩුවාට දර්ශනය වෙන්නේ මොන ස්ථානයේ වෙන්නද? Aද Bද? B වගේ C වල ඉන්නවා කියලා පේනවද? නෑ A වල පේන්නේ A වල වගේ B වල පේන්නේ B වල ඉන්නවා කියලා තමයි පේන්නේ. ඒ අර කිරණ දික් කරලා බලන්න. හරි මේක නම් හරිම ලේසි ප්‍රශ්නයක්. මේව වරද්දා ගන්න බෑ. දැන් ඔයාලට ඔය අමතක වුණාට අමතක වෙන්න බෑ. හරි. ඒතර මේක කොච්චර ලේසිද ඊළඟට තියෙන ප්‍රශ්නේ ඉලෙක්ට්‍රොනික වලින් තියෙන ප්‍රශ්නේ ඒක ඊටත් වඩා ලේසි බලන්න. මේ පරිපථවල භාවිතාන උපාංග කීපයක සම්මත සංකේත දැක්වෙනවලු මේකේ TWX රූප නම් කරන්න කියලා තියෙනවා T කියලා කියන්නේ මොකක්ද ප්‍රතිරෝධ ඔව් T කියන්නේ මොන ප්‍රතිරෝධකද
ආලෝක සංවේදී ප්‍රතිරෝධ. ඔව් ආලෝක සංවේදී ප්‍රතිරෝධ. LDR. ඔව් LDR එක. ආලෝක සංවේදී ප්‍රතිරෝධ. විනාඩියක් ඉන්න. හරි. ඊට පස්සේ W මේක නම් ගන්නලා නැහැ. ඒ වුණාට නිකන් කියන්න පුළුවන් මොකද්ද මේ? Transistor. මොනවද මේ ටයිප් කරන්නේ? Transistor. ඔව් මේක ට්‍රාන්සිස්ටරයක්. මොන ට්‍රාන්සිස්ටරයක්ද කියලා කියන්න ඕනේ. මේක මේ ඊතලේ එළියට තියෙන නිසා අපි කියන මේ NPN ට්‍රාන්සිස්ටරය. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා මෙන්න මේක. මේක වරද්දාගෙන තිබුණා කීප දෙනෙක්. මේ මොකද්ද? ඔක ආලෝක විමෝචක ඩයෝඩ්. මේක නෑ ඕක විචල්‍ය ප්‍රතිරෝධය. අන්න විචල්‍ය ප්‍රතිරෝධකයක්. ධාරානියාමකයක් කියලා තිබුණා. ධාරානියාමකයක් වුණත් ඔය සංකේතය තමයි දාන්නේ. ඒ වුණාට මේක මේ ධාරානියාමකයක් වුණත් ඔය සංකේතය දාන්නේ. ඒ වුණාට මේ විචල්‍ය ප්‍රතිරෝධක ඔක්කොටම දෙන සංකේතය තමයි මේක. වෙනස් කළ හැකි ප්‍රතිරෝධක. වෙනස් කළ හැකි කියන හින්දා තමයි මේකේ මේ වගේ ඊතලයක් ගහලා තියෙන්නේ. වෙනස් කරන්න පුළුවන් විචල්‍ය ප්‍රතිරෝධක. එතකොට පරිමාපාලක කියලා තියෙනවා. ඒවත් අයිති වෙන්නේ ඔයකටම තමයි. ඊට පස්සේ විද්‍යාගාරයේ නිර්මාණය කරන ලද පරිපථ හතරක සම්මත සංකේත සහිතව දැක්වෙනවලු. ඒතර මේ බල්බ් එක දැල් වෙන්නේ මොන වගේද කියලා අහනවා. ඒතර මේකේ පළවෙනි එකේ දැල්වෙනවද ප්‍රභාෂ? නෑ. දැල් වෙන්නේ නැහැ. ඔක දැල් වෙන්නේ නැහැ. ඒ ඇයි ඒ දැල් වෙන්නේ නැත්තේ? අර ග්ලූකෝසාරිය සම්බන්ධ කරනවා. නෑ නෑ එහෙම නෙවෙයි කියන්න ඕනේ. ඕක අර බිබෝවේ සම්බන්ධ කරලා තමයි කියන්න ඕනේ. අන්න ඔතන තමයි වරද්ද ගන්නවා. මේක බිබෝවේ විභවයක ඉඳලා ඍණ විභවයකට විදුලිය ගමන් කරන්නේ නෑනේ. ඔව් ධන විභවයක ඉඳලා ආපහු ධන විභවයකට යන්නෙත් නෑ. ඍණ විභවයක ඉඳලා ආධාරාව ඍණ විභවයකට යන්නෙත් නෑ. ඒකට යන්නේත් නෑ. ඔව් මෙන්න මෙහෙම කියන්න ඕනේ. අර විභව අන්තරේ ශූන්‍යයි. අන්න ඕක තමයි කියන්නේ. හරි. මේකේ විභව අන්තරය කියන එක ශූන්‍යයි. ඒතර මේකේ විදුලිය ගමන් කරන්නේ නැහැ. මේකේ බල්බ් එකපත් වෙන්නේ නැහැ. මේකේ බල්බ් එකපත් වෙනවද? ඔව් සර්. පත් වෙනවා. මේක දැල් වෙනවා. මේකේ ඒකපත් වෙන්නේ නැද්ද කොහොමද? ඇයි ඒපත් වෙන්නේ? අර මේකේ අර විමෝචක ඩයෝඩ් පසු මේ කන. ඔව් ඩයෝඩේ මොකද කරලා තියෙන්නේ? PN සංදිය පසුබිම්. ඔව් පසු නැඹුරු. මෙහෙමනේ යන්නේ ධාරාව යනකොට මෙන්න මෙතන ඉරක් තියෙනවා. ඒ කියන්නේ මේක පසු නැඹුරු කරලා තියෙනවා. ඒක නිසා දැල් වෙන්නේ. ඒතර මේකේ දැල් වෙන්න විදිහක් නැහැ. මේකේ සේතු පරිමාණය. ඔව් මේකේ දැල් වෙනවා. මේකේ කොහොම අපි කෝෂ සම්බන්ධ කරලා තිබුණත් දැල් වෙනවා. ඒතර ඔය ඕක මම පොඩ්ඩක් පැහැදිලි කරන්න වලට හිතුවේ මේ අපිට සාමාන්‍යයෙන් ওই විභවය පොතේ වුණත් පැහැදිලි කරන්නේ විභවය කියන විභවාන්තරය කියන එක පැහැදිලි කරන්නේ අර දියඇල්ලක් මාර්ගයෙන්. දියඇල්ලක් මාර්ගයෙන් තමයි විභවය කියන එක පැහැදිලි කරන්නේ. හරි. එතකොට මේ තියෙන්නේ පල්ලමක්. මේ තියෙන්නේ පල්ලමක් කියලා හිතන්න මේ තියෙන්නේ පල්ලමක්. එතන මේක උඩ බෝලයක් තියෙනවා. හරි. එතකොට මේ බෝලේ මේ පහළ ඉඳන් ඉහළට අරන් යනකොට ශක්තියක් වැඩි වෙනවා. මොකක්ද ඒ ශක්තිය කියන්නේ? මේ පහළ ඉඳන් ඉහළට අරන් යනකොට ශක්තියක් වැඩි වෙනවා. ගබඩා වෙනවා මෙයාගේ. මොකක්ද ඒ ශක්තිය කියන්නේ? විභව ශක්තිය. ඔව් විභව ශක්තිය. විභව ශක්තිය. එතකොට මෙතන ඉන්න එක්කෙනාට මෙතන බෝලේ තියනවා කියන්නේ විභව ශක්තිය වැඩි. මෙතෙන්ට බෝලේ පෙරලිලා එනවා. අපි තල්ලු කරන්න ඕනේ නැහැ. මෙතන තියලා අතහැරපුවාම මෙහෙම පෙරලිලා එනවා මෙතන. ඔය වගේම තමයි කෝෂයක. කෝෂයක මේ පැත්තේ ධනාග්‍රේ මේ පැත්තේ ඍණාග්‍රේ කියලා හිතුවොත් ධාරාව අපි මොකුත් කරන්න ඕනේ නැහැ. කෝෂය ඔහොම තල්ලු කර ඔහොම සම්බන්ධ කරපු ගමන් ධනාග්‍රේ ඉඳලා ඍණාග්‍රේට මේ බෝලේ පෙරලිලා එනවා වගේ ඔහොම පෙරලිලා යනවා. ඊට පස්සේ අපි බලයක් යොදලා මේක ආපහු උඩට දාන්න ඕනේ. හරියට නිකන් මේ කෝෂයෙන් බලයක් යොදලා ධාරාව ආපහු ධනාග්‍රේට දානවා. දාපුවම ආපහු නිකම්ම ගමන් කරනවා. ආපහු බලයක් යොදලා මෙතෙන්ට දානවා. ආපහු නිකම්ම ගමන් කරනවා. හරි. එතකොට මෙතෙන්ට අපි තව කෝෂයක් සම්බන්ධ කරොත් මෙතෙන්ට තව කෝෂයක් සම්බන්ධ කරොත් මේක නිකන් මෙන්න මේ වගේ වෙනවා. මේක තව පල්ලම යටට වැඩි වෙනවා. ඒ කියන්නේ මෙහෙම ගිහිල්ලා තවත් පල්ලම මෙහෙම වෙනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. එතකොට මෙතන තියෙන බෝලේ පෙරලිලා මෙතනින් නවතින්නේ නැහැ. මෙතෙන්ටම යනවා. ඒ කියන්නේ තවත් වේගය වැඩි කරගන්න.
එතන මේකේ තව ධාරාව වේගින් ගමන් කරනවා. තව ධාරාව ගමන් කරනවා. ධාරාව වැඩි වෙනවා. හරියට නිකන් මේ පල්ලම වැඩි කරා වගේ තමයි. පල්ලමේ අර පල්ලම් දෙකක් තියෙනවා වගේ තමයි. දැන් මේ කෝෂයේ අනිත් පැත්ත හරවලා දැම්මොත් මොකද වෙන්නේ? මේ කෝෂයේ අනිත් පැත්ත හරවලා මේ පැත්ත ධනාග්‍රේ මේ ඍණාග්‍රේට ආපහු ඍණාග්‍රයක් සම්බන්ධ කරලා මෙහෙම ධනාග්‍රේ සම්බන්ධ කරලා දෙන්න. එතන මෙතනත් ධන විභවයක් තියෙන මෙතනත් ධන විභවයක්. එතකොට බලන්න මේ මෙතන ඉඳලා මෙතෙන්ට බෝලේ පෙරලිලා එන්නේ මේ දෙකේ තියෙන විභව වෙනස නිසා. මෙතන විභව ශක්තිය වැඩි, මෙතන විභව ශක්තිය අඩුයි. ඒක නිසා වැඩි විභව ශක්තියක ඉඳලා අඩු විභව ශක්තියට බෝලේ පෙරලිලා එනවා. ඊට පස්සේ අපි ආපහු කෝෂයක් අනිත් පැත්ත හරවලා දිශාව වෙනස් කරලා කියන්නේ මෙන්න මෙහෙම ඍණාග්‍රයට ඍණාග්‍රයක් සම්බන්ධ වෙන විදිහට දැම්මොත් එහෙම හරියට නිකන් අර මෙහෙම පහළට ගියපු පල්ලම මෙහෙම ඉහළට ගන්නවා වගේ තමයි. දැන් මෙතනින් බෝලේ අතෑරිය කියලා මෙතෙන්ට යයිද? යන්නේ නැහනේ. ඇයි යන්නේ නැත්තේ? ඒකයි අර නගින් බෝල උඩට අපි දාන්න. නගින්න බෑ. ඒ කියන්නේ මෙතන විභව ශක්තියට මෙතන විභව ශක්තිය සමානයි. විභවයේ තැන් දෙකේම සමානයි. විභවයේ තැන් දෙකේම සමානයි නම් විභව අන්තරය කීයද? විභව අන්තරය බිඳුවයි. ශූන්‍යයි. විභව වෙනස ශූන්‍යයි. විභව වෙනසක් නෑ මෙතන. විභව වෙනස ශූන්‍යයි. ඉතින් මෙතනත් ඒක තමයි. විභව වෙනස ශූන්‍යයි. විභව අන්තරය බිඳුවයි. විභව අන්තරය ශූන්‍යයි. ඔන්න ඕක තමයි ඔයාලා කියන්නේ. ඒතර ඔය දැන් අර පොඩි කාලේ වගේ අග්‍රමාරු කරලා දාපු හින්දා පත් වෙන්නේ නැහැ කියන එක ඔයාලා නෙමෙයි. ඕක නිකන් 1 2 වසර ළමෙක් වුණත් දන්නවා. රිමෝට් එකට බැටරි මාරු කරලා දැම්මොත් වැඩ කරන්නේ නැහැ. ටෝච් එකට බැටරි මාරු කරලා දැම්මොත් වැඩ කරන්නේ නැහැ. ඒක දන්නවා. ඒකට එහෙම කියලා හරියන්නේ නැහැ නේ. මේක නිකන් අර විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියෙන්න ඕනේ. එතකොට ඔයාලා කියන්න ඕනේ විභව අන්තරය ශූන්‍ය වෙන නිසා මේ අග්‍රමාරු කර අග්‍ර වැරදි විදියට සකසා ඇති නිසා විභව අන්තරය ශූන්‍ය වේ. ඒක නිසා බල්බය නොදැල්වේ. ධාරාවක් ගැලීමේ හැකියාවක් නැහැ. මේ බෝලේ පෙරලිලා යන්නේ නැහැ වගේ ධාරාවක් ගැලීමේ හැකියාවක් නැති වෙනවා. ඒතර බෝලෙට පෙරලිලා යන්න මෙතන ඉඳලා මෙතෙන්ට යන්න විභව වෙනසක් නැති වෙනවා. මේ ධාරාවටත් මෙතන ඉඳලා මෙතෙන්ට යන්න විභව වෙනසක් නැති වෙනවා. මෙතන වැඩි විභවයක් තියෙන්න ඕනේ, මෙතන අඩු විභවයක් තියෙන්න ඕනේ ධාරාව ගලන්න. දැන් මෙතනත් වැඩි විභවයක් තියෙන්නේ, මෙතනත් වැඩි විභවයක් තියෙන්නේ. ධාරාව ගලන්නේ නැහැ. ධාරාව ගලන්නේ නැහැ. ඔක හරියට නිකන් මෙන්න මේ වගේ. අපි මෙන්න මේ වගේ අවස්ථාවක බලන්න. මේ තියෙන්නේ වියලි කෝෂයක්. වියලි කෝෂයට අපි වෙන්නේ ධනාග්‍රයෙන් කම්බිය අරගෙන බල්බයක් සම්බන්ධ කරලා මේ මෙහෙම සම්බන්ධ කරනවා මෙතෙන්. මේ බල්බ් එක දැල් වෙයිද? දැල් වෙන්නේ නැහැ. ඇයි ඒ දැල් වෙන්නේ නැත්තේ කියලා හොත් මොකද කියන්නේ? දැන් වෙන්නේ ඔව් දැල් වෙන්නේ නැත්තේ ඇයි? බැටරිය ඍණාග්‍රයට සම්බන්ධ කම්බි හයිකන වයර් එක සම්බන්ධ කරගන්න. ආයත අරකමයි කියන්නේ. ආයත අරකමයි කියන්නේ. එහෙම නෙවෙයි කියන්න ඕනේ. මේක අර විභවය සම්බන්ධ කරලා කියන්න ඕනේ. විභව අන්තරය ශූන්‍යයි. බල්බයේ අග්‍ර දෙකම සම්බන්ධ කරලා තියෙන්නේ ධනාග්‍රයට නිසා. හරිද? බල්බයේ අග්‍ර දෙකම සම්බන්ධ කරලා තියෙන්නේ ධනාග්‍රයට නිසා විභවයේ වෙනසක් නැහැ. ඒක නිසා විභවාන්තරය ශූන්‍යයි. මේක හරහා ධාරාවක් ගලන්නේ නැහැ. ඔන්න ඕක තමයි කියන්නේ. හරි. එතකොට මේ අර ටිකක් විද්‍යාත්මක විදිහට පැහැදිලි කිරීමක් තියෙනවා. ඊළඟට අහනවා ඉහත ඒට අනුව එකෙහි දෙකෙහි ඔබ නිරීක්ෂණය මගින් එළඹිය හැකි නිගමනය. එකෙහි හා දෙකෙහි ඔබේ නිරීක්ෂණ මගින් එළඹිය හැකි නිගමනය. විභවාන්තරය සම්බන්ධ කර අන්න එක තමයි විභවාන්තරය සම්බන්ධ කරමින් ප්‍රකාශ කරන්නේ. 1 සහ 2 1 සහ 2 කියන අවස්ථාවවලදී පළවෙනි අවස්ථාවේදී විභවාන්තරය ශූන්‍ය බැවින් හරි විභවාන්තරය ශූන්‍ය බැවින් ධාරාවක් ගමන් නොකරයි. ඒක වැරදිච්ච කට්ටිය ලියා ගන්න. පළමු අවස්ථාවේදී විභව අන්තරය ශූන්‍ය බැවින් ධාරාවක් ගමන් නොකරයි. දෙවැනි අවස්ථාවේදී විභව අන්තරයක් පවතින බැවින් ධාරාවක් ගමන් කරයි. ඔන්න ඔය දෙක තමයි කියන්න ඕනේ. දෙවැනි අවස්ථාවේ විභවාන්තරයක් පවතින බැවින් ධාරාවක් ගමන් කරයි. ඊට පස්සේ මේකේ අර සේතු පරිපතේ අර ප්‍රත්‍යාවර්ත ධාරා පූර්ණ තරංග සිජුකරණයේදී භාවිතා වෙන අර මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක ප්‍රස්ථාරය දීලා තියෙනවා. ඊට පස්සේ මේක එහා පැත්තේ දීලා තියෙනවා
ඒක සිදුකරණය කරන් පස්සේ එන්නේ කොහොමද කියන එක අඳින්න තියෙනවා. ඒක එතකොට මේක එන්න ඕනේ මෙන්න මේ පරිමාණම ගන්න ඕනේ මේ දිගවල්ම ගන්න ඕනේ. ඒ දිගවල්ම අරගෙන අර ඒ උසවල්ම ගන්න ඕනේ ඒ උස ගන්න ඕනේ. ඔන්න ඔහම අඳින්න ඕනේ. අර මවුස් එකෙන් ටිකක් අමාරුයි අඳින්න. ඒකට ගානට අඳින්න ඕනේ. හරිද? ඒතර ඔය විදිහට අඳින්න ඕනේ. ප්‍රත්‍යවර්ත ධාරා පූර්ණ තරංග සිදුකරණය කරපුවම ඔහොම තමයි. කොච්චර ලේසිද බලන්න ඔය ප්‍රශ්නේ. ඊට පස්සේ ඉහත සීට අදාළව සකස් කළ නව පරිපතයේ ප්‍රධානීය ධාරාව සුමටනය කිරීම සඳහා මොකද්ද භාවිතා කරන්නේ? නදුන් මොකද්ද භාවිතා කරන්න පුළුවන් අපිට? සුමටනය සඳහා සුමටනය සඳහා මේ කට්ටියගේ මොනවද භාවිතා කරන්න පුළුවන්? X ඔය මේ කවුද දිව්‍යංජන? මොකද්ද භාවිතා කරන්න පුළුවන්? මේක නේද? දාරිත්‍රකේ U ඔව් මේක මේ විචල්‍ය ප්‍රතිරෝධකයක් නේ මේක අදාළම නෑ මේ පරිපතේ. මෙන්න මේ U කියන දාරිත්‍රකේ තමයි භාවිතා කරන්න වෙන්නේ. හරි. හරි. එතකොට මේ ප්‍රශ්නේ එච්චරයි. බලන්නකො ලකුණු 7මාරක් කිසිම නෑ ලකුණු 5ක්. ඔය ටික ලකුණු 5යි හම්බෙන්නේ. ලකුණු 5ක් කිසිම ගැටලුවක් නැතුව ගන්න පුළුවන් මේ ප්‍රශ්න දෙක. හරි. එතකොට ඒ සැරේ සාමාන්‍ය ළමයි ලකුණු ගන්න නැති කොටස මේ සම්පූර්ණයෙන් ගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. හරිම ලේසි ප්‍රශ්න ටික. හරි අපි යමු එදා දීපු ප්‍රශ්න ටිකට. අපි MCQ ටික ඉස්සෙල්ලා බලමු. බලන්න මේ පරමාණු පිළිබඳ ග්‍රහාකෘති ඉදිරිපත් කරන ලද්දේ කවුරු විසින්ද? ප්‍රභාෂ Ernest Rutherford. එතකොට මේක අපි ඉක්මනට කරගෙන යමු. පරමාණු ක්‍රමාංකයේ 19 වෙන මූලද්‍රව්‍යයක අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නදීප එකක් තියෙන්න ඕනේ. එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන්න ඕනේ. ඕකේ මොනවාද මේ අර ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තාම 2 8 8 1 කියලා තමයි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට යමු අපි. එක්තරා M නැමැති මූලද්‍රව්‍ය පරමාණුක න්‍යෂ්ටිය ප්‍රෝටෝන 13කුයි නියුට්‍රෝන 14කුයි තියනවලු. M මූලද්‍රව්‍යයේ නිවැරදි නිරූපණය කර ඇති පිළිතුරු. උත්තරේ මොකක්ද ශ්‍රේයන්? 4. ඔව් 4 වෙනි. 4. එතකොට ඕක අර මේ මතක නැති කට්ටියට මම මේ කියන්නේ සාමාන්‍ය මූලද්‍රව්‍යයක අපි පරමාණු ක්‍රමාංකයේ ස්කන්ධ ක්‍රමාංකය දානවා. පරමාණු ක්‍රමාංකය දාන්නේ පහලින් වම් පැත්තෙන්, ස්කන්ධ ක්‍රමාංකය දාන්නේ වම් පැත්තේ ඉහළින්. ඒතර M නැමැති මූලද්‍රව්‍යයේ පරමාණු ක්‍රමාංකය නෙවෙයි දීලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන සංඛ්‍යාව සහ නියුට්‍රෝන සංඛ්‍යාව නේ. ඔව් ප්‍රෝටෝන 13යි නියුට්‍රෝන 14යි කියලා දීලා තියෙනවා. ඒතර ප්‍රෝටෝන ගන්න සමානයි පරමාණු ක්‍රමාංකය. එහෙනම් මෙතෙන්ට නිකම්ම 13 එන්නේ. ඒතර ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුව ස්කන්ධ ක්‍රමාංකය. ඒතර 13යි 14යි. එතකොට 17ක් කියලා එන්නේ. sorry 27ක් කියලා එන්නේ. ඔන්න ඔහොම තමයි එන්න ඕනේ. 4 වෙනි උත්තරේ. ඒතර ඒවා නම් අමතක කරන්න එපා. ඒවා ලේසි ප්‍රශ්න. ඒවා වරද්ද ගන්න බෑ. ඊළඟ එක පොටෑසියම් කාබනේට් වල රසායනික සූත්‍රය කුමක්ද? K2CO3. උත්තරේ පළවෙනි උත්තරේ. පළවෙනි උත්තරේ. එතකොට මේ මට මෙන්න මේ කට්ටියගේ රසායනික සූත්‍ර කියන්න බෑ. මැග්නීසියම් කාබනේට්.
ඉක්මනට මේ වගේ රසායන සූත්‍ර අහන්න. ඔව්. MgCO Mg CO CO3 මට කියන්න එහෙනම් මෙන්න මෙයාගේ මේ මේක මට කියන්න නදීප කියන්න බලන්න මැග්නීසියම් ෆොස්ෆේට් මැග්නීසියම් ෆොස්ෆේට් වල රසායනික සූත්‍රය. ඒතර මැග්නීසියම් මෙහෙම තියෙනවා ෆොස්ෆේට් මෙහෙම තියෙනවා. එතකොට මේ උඩ මොකද්ද ආරෝපණය කියන එක ඔයාලට මතක තියෙනවනේ ෆොස්ෆේට් එක. කීයද දන්නේ නැහැ. Mg3 PO2 PO2 අර වරහන් ඇතුලේ ඒක දාලා බොහොමද. ඒතර මැග්නීසියම් කියන්නේ දෙවෙනි කාණ්ඩය. ඒක නිසා එයාගේ සංයුක්තාවය 2යි. ෆොස්ෆේට් කියන්නේ ඍණ 3යි ආරෝපණය. ඒක නිසා සංයුක්තාවය 3යි. ඔය දෙක මාරු කරන් පස්සේ අපිට එනවා මැග්නීසියම් වලට 3 ඉලක්කම එනවා. ෆොස්ෆේට් වලට PO4 2 ඉලක්කම එනවා. ඒතර ඔය තමයි මැග්නීසියම් ෆොස්ෆේට් වල සූත්‍රය. ඔය වගේ මෙන්න මේ ඛණ්ඩක කියලා මේවට කියන්නේ ඛණ්ඩක එහෙම නැත්නම් ආරෝපණයක් සහිත පරමාණු පොකුරු. මෙන්න මේ වගේ ගැන අවබෝධයක් තියෙනවනේ මේ ටික මතක තියෙන්න ඕන. හරි. ඊට පස්සේ මිනරල් සහ දියමන්ති යනු කාබන් වල සජිඳු රූපී ආකාර වේ. බහුරූපී ආකාර. ඔය විභාග ප්‍රශ්නද ඈ ඔය දාලා තියෙන විභාග ප්‍රශ්නද නෑ මේ බහුවර්ණ ටික නම් විභාග නෙවෙයි. අර රචනා ප්‍රශ්න නම් ගොඩක් ඒවා මම දාලා තියෙනවා විභාග ප්‍රශ්න නම් ඒකේ වර්ෂය දාලා තියෙනවා. හරි. ඊට මේකත් ඒකම තමයි තියෙන්නේ. ඊට පස්සේ පහත සඳහන් කරුණු අතරින් සහසංයෝජ සංයෝග වලට අදාළ කරුණක් නොවන්නේ. එතන මේකේ අණු වලින් සෑදී තිබෙන. දැන් මේක හොඳ අවස්ථාවක් වලට සහසංයෝජ ජලීය ද්‍රවණ විද්‍යුත් සංඥානය කිරීම. ඔව් හරි. ඔව් මම ඒක උත්තරේ අහනකම් ඉන්න ඕනද සොන්නේ. උත්තරේ මට මැසේජ් එකක් දාන්න. එතකොට අනික් කට්ටිය මම උත්තරේ අහනකම් මම කියනවා. අහන කට්ටිය තමයි උත්තරේ කියන්නේ. හරි. එතකොට මේක හොඳ අවස්ථාවක සහසංයෝජ සංයෝගවල ලක්ෂණ ටිකත් මතක තියාගන්න. සහසංයෝජ සංයෝග හැම වෙලාවෙම ගොඩක් වෙලාවට අණු විදිහට තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට හැම වෙලාවෙම නෙමෙයි. ගොඩක් වෙලාවට අණු විදිහට තියෙන්නේ. පහළ ද්‍රවාංක හා තාපාංක තියෙනවා සහසංයෝජ සංයෝගවල. එතකොට ආයනික සංයෝගවල ඉහළ ද්‍රවාංක තාපාංක තියෙනවා. ඒතර කාමර උෂ්ණත්වයේදී බොහෝ විට වායු හෝ ද්‍රව ලෙස පැවතිනවා ඔය සහසංයෝජ සංයෝග. උත්තරේ වෙන්නේ ජලීය ද්‍රාවණ විද්‍යුතය සංනායනය කරයි කියන්නේ ඒක ආයනික සංයෝගවල ලක්ෂණ. ඒතර දෙක තමයි උත්තරේ. පහ සඳහන් සංයෝග අතරින් ආයනික බන්ධනයක් දක්නට ලැබෙන්නේ. මොකද්ද ප්‍රභාෂ? මන්දාපිකාරිස්ස නෑ. ඔව් ඒක හරි. ප්‍රභාෂ මොකක්ද තුන කියලා කිව්වේ? පොටෑසියම් ඔක්සයිඩ්. ඒ කියන්නේ ඔයාලා ආයනික සංයෝගයක් දැකපු ගමන් අඳුන ගන්න ඕනේ මෙන්න මේ විදියට. මෙයාලා හැදිලා තියෙන මෙයාලා මොන කාණ්ඩවලද කියන එක ඔයාලට මතක තියෙන්න ඕනේ. පොටෑසියම් ඔක්සයිඩ් කිව්වොත් K2O කියන එක්කෙනා, පොටෑසියම් කියන්නේ පළවෙනි කාණ්ඩයේ එක්කෙනෙක්, ඔක්සිජන් කියන්නේ 6 වෙනි කාණ්ඩයේ එක්කෙනෙක්. ඒතර පළවෙනි කාණ්ඩයේ කට්ටිය දැන් මෙහෙමයි ආයනික සංයෝග මතක තියාගන්න. පළවෙනි කාණ්ඩයේ හෝ දෙවෙනි කාණ්ඩයේ කට්ටිය 6 හෝ 7 කාණ්ඩවල කට්ටියත් එක්ක එකතු වෙලා බන්ධනයක් හැදුවොත් මෙන්න මේ සංයෝගයක් හැදුවොත් මේවා අපි කියනවා ආයනික සංයෝග. ගොඩාක් වෙලාවට ආයනික සංයෝග. හැබැයි මෙන්න මේකෙන් අයින් වෙනවා හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා හදන සංයෝග. හයිඩ්‍රජන් හැර. හරි? හයිඩ්‍රජන් පළවෙනි කාණ්ඩේ ඒ වුණාට හයිඩ්‍රජන් නැතුව තමයි මේක අපි බලන්නේ. හයිඩ්‍රජන් එක්ක බැඳලා හදන. කියන්නේ හයිඩ්‍රජන් උයි තමයි බලුවොත් සෝඩියම් සහ ෆ්ලෝරින් NaF මේක ආයනික සංයෝගයක්. ඒකට පළවෙනි කාණ්ඩේ මීට උඩින් ඉන්න හයිඩ්‍රජන් සහ ෆ්ලෝරින් හදන සංයෝගය මේක සහසංයෝජ ද්‍රවීය සහසංයෝජ සංයෝගයක් කියලා තමයි කියන්නේ.
ඒක නිසා මේකට හයිඩ්‍රජන් ගාව ගන්න එපා. අනික ඔක්කොම මේකට හරියනවා. හරි හයිඩ්‍රජන් ගාව ගන්න එපා. අනික හැම මූලද්‍රව්‍යයක්ම මේකට හරියනවා. පළවෙනි දෙවෙනි කාණ්ඩවල කට්ටිය 6 සහ 7 වෙනි කාණ්ඩවල කට්ටියත් එක්ක එකතු වෙලා හදන සංයෝග තමයි අයනික සංයෝග කියලා කියන්නේ. අයනික සංයෝග කියලා කියන්නේ ඒක නෙමෙයි. ඒ වුණාට අයනික සංයෝග වලට උදාහරණ විදිහට ගත්තොත් මෙයාලා තමයි අයිති වෙන්නේ. ඊට අමතරව මෙන්න මේ වගේ කට්ටිය. පරමාණු පොකුරක් තිබුණොත් මෙහෙම අනිවාර්යෙන් අයනික සංයෝගය. හරි පොටෑසියම් පර්මැංගනේට්. මෙයා අයනික සංයෝගය. ඊට පස්සේ පොටෑසියම් කාබනේට්. අයනික සංයෝගය. එතන ඔය වගේ මෙන්න මේකේ අයන පොකුරක් තිබුණොත් අපි ඒකත් අයනික සංයෝගයක් විදිහට තමයි ගන්න. එතන හොඳට මතක තියාගන්න මෙන්න මේක අයනික සංයෝග හදනකොට අපිට කියන්න පුළුවන් මෙන්න මෙයාලා තමයි අයනික සංයෝග හදන්නේ. ඊට අමතරව මෙන්න මේ වගේ අයන පොකුරක් තිබුණොත් ලෝහයක් එක්ක එකතු වෙලා හරි කොහොම හරි අයන පොකුරක් තිබුණොත් තව මෙන්න මේවා උදාහරණ. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් නේ ඇමෝනියම් නයිට්‍රේට් ගමුකෝ NO3. මෙන්න අයනික සංයෝගයක්. මේකේ නෑ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් නෑ. දෙවෙනි කාණ්ඩයේ 6 7 කාණ්ඩවල මූලද්‍රව්‍ය නෑ. ඒ වුණාට මෙතන කාණ්ඩක කියන්නේ පොකුරු අයන පොකුරු දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඇමෝනියා කියන එකයි නයිට්‍රේට් කියන එකයි සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි ඇමෝනියා දාන නයිට්‍රේට් රින. ඒතර ඕකත් අයනික සංයෝගයක් විදිහට තමයි ගන්න. ඒතර ඔන්න ඔය විදිහට ඔයාලට පොඩි අවබෝධයක් තියෙන්න ඕන. ඊළඟට ඒතර මේකේ ඉන්නේ පොටෑසියම් ඔක්සයිඩ්. ඕන. පරමාණු දෙකක් අතර බන්ධන එකකට වඩා වැඩිය පවතින්නේ මොකේද කියලා අහලා තිබුණා. මේක නම් වරද්දක තිබුණා කට්ටිය. ඒක සර් හරිද මම දන්න උත්තරේ. ඔව් මට මේක කියන්න මේ විරාජ් කියන්න බලන්න. කේශර දෙක හයිඩ්‍රජන් නෑ හයිඩ්‍රජන් නෙවෙයි බලන්නකො හයිඩ්‍රජන් කියන්නේ මෙන්න මේ ටිකේ අණු ටික ඇන්දොත් එහෙම මේ ටිකේ අණු ටික ඇන්දොත් එහෙම හරි මෙයාලගේ අණු ටික ඇන්දොත් එහෙම මේ මෙහෙම තමයි එන්නේ හොඳට මතක තියාගන්න දැන් හරි නයිට්‍රජන් කියන මම ඉස්සෙල්ලාම හයිඩ්‍රජන් අඳින්නම් හයිඩ්‍රජන් වල හයිඩ්‍රජන් පරමාණු දෙකක් මෙන්න මෙහෙමයි සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ හයිඩ්‍රජන් වල මේ බන්ධනය අපි දැනගෙන ඉන්න ඕනේ. හයිඩ්‍රජන් කියන්නේ අවසාන ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයයි ඉන්නේ. මේ තනි ඉලෙක්ට්‍රෝන. හරි? දැන් මම මේ බෝඩ් එකේ අඳින එක බලන්න. හරි? ඊට පස්සේ තව හයිඩ්‍රජන් පරමාණුවක් එහා පැත්තෙන් සම්බන්ධ වෙනවා. ඒතර එයත් ඒකට ඒ බන්ධනයට ඉලෙක්ට්‍රෝනයක් සපයනවා. මේ තියෙන්නේ ඒ ඉලෙක්ට්‍රෝන. ඒතර මේ දෙන්න අතර එක බන්ධනයක් හට ගන්නවා. අපි ඒක මෙන්න මෙහෙම දක්වනවා. ඔන්නෝම දක්වනවා. ඊළඟට තියෙන එක්කෙනා තමයි මේ ක්ලෝරීන් කියන්නේ. ක්ලෝරීන් කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙන එක. එයාගේ ඉලෙක්ට්‍රෝන ටික මේ තියෙන එයාගේ ඉලෙක්ට්‍රෝන. මේ ඉතුරු වෙන තනි ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. තව ක්ලෝරීන් පරමාණුවක් එහා පැත්තෙන් සම්බන්ධ වෙනවා. එයා බන්ධනයට එයාගේ එක ඉලෙක්ට්‍රෝනයක් සම්බන්ධ කරනවා. එයාගේ ඉලෙක්ට්‍රෝන ටික මෙහෙම වටේට තියෙනවා. ඒතර මේ දෙන්න අතරක් තියෙන එක බන්ධනය. මේ ඉතුරු වෙන ඉලෙක්ට්‍රෝන. තව එකක් මතක් කරගමුකෝ දැන් මේ ඉලෙක්ට්‍රෝන වලට මොනවද කියන්නේ? මේ බන්ධනයට සහභාගී වෙන්නේ නැති මේ ඉලෙක්ට්‍රෝන වලට කියන නමක් ආවි. ලස්සන නමක් කියන මොකක්ද? මුක්ත ඉලෙක්ට්‍රෝන. නෑ. ෂෙහාන් කවුද අදින්නේ බන්ති? තනියෙන් ජීවත් වෙන ඉලෙක්ට්‍රෝන. උදාසීන ඉලෙක්ට්‍රෝන. නෑ. ඔයාලගෙන්ම ගන්න ඕනේ උත්තරේ. මොකක්ද උත්තරේ? ඒක ශරීරය. අන්න හරි. කවුද කිව්වේ? නදීප. නදීප. බොහොම හොඳයි. මේවා ඒකසර ඉලෙක්ට්‍රෝන. තනියෙන් ජීවත් වෙන ඉලෙක්ට්‍රෝන. තනියෙන් ඒකසර කියන්නේ තනියෙන් ඉන්න ඉලෙක්ට්‍රෝන. බන්ධන වලට සහභාගී නොවි තනියෙන් ජීවත් වෙන ඉලෙක්ට්‍රෝන. ඔය ලේසි පොයින්ට් ළමයි. ලේසි පොයින්ට් ලකුණු ගන්න. ඔය වගේ එකක් මතක තියාගත්තාම දැන් හිතන්න සහසංයුජ බන්ධනයක් ගැන කුමක්ද? අයනික බන්ධනයක් ගැන කුමක්ද?
ඊට පස්සේ මෙන්න මේ වගේ බන්ධන හදන්නේ කොහොමද පරමාණු. ඔන්න ඕවා නිකන් හරි ලේසි දේවල්. මේ වගේ දේවල් මතක තියාගත්තොත් ළමයි ලකුණු වරදින්නේ. අනිවාර්යෙන් මේ වගේ හැම එකකම ලකුණු 2 3 එනවා. හැම අවුරුද්දකම එනවා. ඒක නිසා මේවා හොඳට මතක තියාගන්න. මේවා ඒකසර ඉලෙක්ට්‍රෝන, මේවා බන්ධන ඉලෙක්ට්‍රෝන. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන බන්ධනයට සහභාගී වෙච්ච ඉලෙක්ට්‍රෝන. ඒතර ක්ලෝරින් කියන අණුවත් එහෙම තියෙනවා. ඊළඟට ඉන්නවා ජල අණුව. ජල අණුව තියෙන්නේ මෙහෙම. ඔක්සිජන් පරමාණුවක් මෙහෙම තියෙනවා. ඔක්සිජන් කියන්නේ 6 වෙනි කාණ්ඩයේ කෙනෙක්. ඒක නිසා එයාගේ වටේට ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝන 6ක් තිබිලා බෑ 8ක් කරගන්න ඕනේ. ඒක නිසා හයිඩ්‍රජන් එක සම්බන්ධ වෙලා සහසංයුජ බන්ධන දෙකක් හදනවා. ඒතර එක හයිඩ්‍රජන් කෙනෙකුට එක ඉලෙක්ට්‍රෝනයක් දෙන්න පුළුවන් මෙයාට. තව හයිඩ්‍රජන් කෙනෙකුට තව ඉලෙක්ට්‍රෝනයක් දෙන්න පුළුවන්. එතකොට හයිඩ්‍රජන්ගේ තව ඉලෙක්ට්‍රෝන කොහෙවත් ඉතුරු වෙන්නේ නැහැ. මොකද එකයිනේ තියෙන්නේ යාට එක ඉලෙක්ට්‍රෝනයයි තියෙන්නේ. ඊට පස්සේ මේක අපිට යන්න හැකි. අර ඒ ජල අණු වල අඳින්න ක්‍රමයට මොකද්ද කියන්නේ ඔය අඳින ක්‍රමයට? මේකද? ඔය අඳින ක්‍රමයට මේක තිත් කතිර. නෑ. අර ඒකටම ආවෙනික වෙච්ච එකක් තියෙනව නේද? කෝණික. ජල අණුව වෙන කෝණිකනේ. ඔව් ජල අණුව කෝණිකයි කියලා කියන්නේ. ඒක කෝණික වෙන්න හේතුවක් තියෙනවා. මේකේ මේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවානේ. ඒකසර ඉලෙක්ට්‍රෝන දෙකක්. සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන කියන ඒවා ළමයි මේ දැන් මේක අපිට මෙහෙමත් කියන්න පුළුවන්. මේක මෙහෙම ඉන්න බෑද? මේ හයිඩ්‍රජන් මෙහෙම ඉඳලා ඔක්සිජන් මෙහෙම ඉඳලා හයිඩ්‍රජන් පරමාණු දෙක මෙහෙම ඉඳලා මේ ඉලෙක්ට්‍රෝන දෙක ලස්සනට මෙහෙම නිකන් කොහොම ඉන්න බෑද? කොහොම ප්‍රශ්නයක් කරන්නේ? එහෙම ඉන්නේ නැහැ ළමයි. ඔක්කොම පරමාණුවක් ගත්තොත් දැන් අර මෙහෙම අණුවක් ගත්තොත් ඒකේ නිදහසේ ඉන්න ඉලෙක්ට්‍රෝන ටික එක පැත්තකට යනවා. පරමාණු ටික අනිත් පැත්තට යනවා. එතකොට තමයි ජල අණුව මෙන්න මෙහෙම හැදෙන්නේ. හරි. ඉතින් මේ ජල අණුව මෙහෙම කෝණික විදිහට තියෙන නිසා තමයි සමහරලාට වතුර බොනකොට හිර වෙන්නේ නේ. බලන්න එපා දැන් වීලුවක් කරේ ඈ. ඒ කියන්නේ මේ හිර වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕක හිර වෙන්නේ නැහැ. හරි. එතකොට ජල අණුව එහෙම තමයි අර ඒ ලෙවල් කරනකොට අර සර් කෙනෙක් ඉන්න එයා කියන්නේ ජල අණුව හිර වෙනවලු. අර ඒක තමයිලු කියන්නේ මේ කවුද අසංග ප්‍රියමන්ත පීරිස් සින්දුවකිනුත් කියනවලු ඒක බොන්න බෑ කියයි ජල අණු කෝණිකයි කියයි කියනවා. හරි. ඒක මේ සින්දුවකිනුත් කියනවලු ඒ අසංග ප්‍රියමන්ත පීරිස්. හරි. මට ඒකයි මතක් වුනේ. එතකොට මේ විදිහට ජල අණුවක් ගත්තොත් ජල අණුවේ තනි බන්ධන දෙකක් තමයි තියෙන්නේ. ඔක්සිජන් පරමාණුව මෙහෙම තියෙනවා. මේ පැත්තෙන් හයිඩ්‍රජන් පරමාණු දෙකක් මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා. ඒකසර ඉලෙක්ට්‍රෝන ටික මෙහෙම තියෙනවා. ඒතර ජල අණුවක තියෙන්නේ තනි බන්ධන පමණයි. හැබැයි නයිට්‍රජන් කියන පරමාණුව නයිට්‍රජන් කියන එක්කෙනාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. මෙයා තව බන්ධන 3ක් හදාගෙන ඉලෙක්ට්‍රෝන 3ක් කොහෙන් හරි ගන්න ඕනේ. ඒක නිසා මෙයා තව නයිට්‍රජන් පරමාණුවක් ළඟින් ඕම සම්බන්ධ කරගෙන එයාගේ ඉලෙක්ට්‍රෝන 3ත් එක්ක තමන්ගේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න. හරි. මම මෙයාගේ ඉලෙක්ට්‍රෝන තිත් වලින් දක්වනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන කතිර වලින් දක්වනවා. ඒතර මේ තියෙන නයිට්‍රජන් අණුව N2 කියන අණුව N ඉදිකැල් 3යි N. ඉතුරු වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන ටික මෙහෙම දාන්න ඕනේ. ඒතර මෙන්න මෙයා තමයි පරමාණු දෙකක් අතර බන්ධන එකකට වඩා වැඩිපුර තියෙන එක්කෙනා. උත්තරේ 1. O2 අණුවේ බන්ධන පිහිටීම නිවැරදිව දක්වලා තියෙන්නේ O2 කියන්නේ ද්විත්ව බන්ධනයක් තියෙන්න ඕනේ. ඉතුරු වෙලා තියෙන්න ඕනේ ඒකසර ඉලෙක්ට්‍රෝන දෙකක් ඒකසර ඉලෙක්ට්‍රෝන දෙකක් යුගල් දෙකක් තියෙන්න ඕනේ එක පරමාණුවක. මේ තියෙන්නේ එහෙම එකක්. හරි මේ තියෙන්නේ. ඔව්. උත්තරේ 2. X නම් මූලද්‍රව්‍යයක් ක්ලෝරින් වායුව සමග ප්‍රතික්‍රියා කර HCl2 නම් ආයනික සංයෝගයේ සාධන. ඒතර ආයනික සංයෝගයක් සාධනවා කියපු ගමන් මෙයා අනිවාර්යෙන් පළවෙනි හෝ දෙවෙනි කාණ්ඩවල එක්කෙනෙක් කියලා හිතන්න ඕනේ. මොකද ක්ලෝරින් කියන්නේ කීවෙනි කාණ්ඩයේද? ක්ලෝරින් කියන්නේ කීවෙනි කාණ්ඩයේද මේ නිසල ක්ලෝරින් කීවෙනි කාණ්ඩයේ කෙනේද? ක්ලෝරින් කියන්නේ කීවෙනි කාණ්ඩය? හත්වෙනි කාණ්ඩේ ක්ලෝරින් 7. එතකොට හත්වෙනි කාණ්ඩේ මම කියවනේ මුලින්ම පළවෙනි දෙවෙනි කාණ්ඩවල කට්ටිය 6 සහ 7 වෙනි කාණ්ඩවල කට්ටියත් එක්ක එකතු වෙලා ආයනික සංයෝග හදනවා.
එහෙනම් x කියන්නේ පළවෙනි හෝ දෙවෙනි කාණ්ඩයේ කෙනෙක් වෙන්න ඕන. හරි. ඒතර x කියන එක්කෙනා ක්ලෝරින් පරමාණු දෙකක් සම්බන්ධ කරගෙන කියන්නේ එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා කියන්නේ. ඒතර පළවෙනි හෝ දෙවෙනි කාණ්ඩවල අතර උත්තරේ නේ. ඔව් අනිවාර්යෙන් එන්න ඕනේ හතරවෙනි උත්තරේ. මොකද එයා මේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ අවසාන ශක්ති මට්ටම. එතකොට මේක ඊළඟට අපි යනවා රචනා ප්‍රශ්න වලට. මේව නම් හරි ලේසි ප්‍රශ්න. මේ බලන්න මෙම මූලද්‍රව්‍ය දෙකෙහි න්‍යෂ්ටියේ පවතින නියුට්‍රෝන සංඛ්‍යාව පිළිවෙලින් ලියා දක්වන්න. එතකොට x වල නියුට්‍රෝන සංඛ්‍යාව කීයද? බානුක පුළුවන්ද කියන්න? x වල නියුට්‍රෝන කීයක් තියෙනවද කියලා කියන්න පුළුවන්? x වල ප්‍රෝටෝන තියෙනවා 12ක්. පරමාණු ක්‍රමාංකය 12යි. ස්කන්ධ ක්‍රමාංකය 24යි. නියුට්‍රෝන සංඛ්‍යාව බානුගේ channel අහු වෙන්නේ නැහැ. හරි. එතකොට මේකේ කොහොමද අපි නියුට්‍රෝන ප්‍රෝටෝන හොයාගන්නේ? මේකේ පරමාණු ක්‍රමාංකය දීලා තියෙනවා 12යි. ඒ කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව 12යි. නේ? ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුව 24යි. ඒ කියන්නේ අනිවාර්යෙන් නියුට්‍රෝන සංඛ්‍යාවත් 12ක්ම වෙන්න ඕනේ. ඊට පස්සේ y වල 35න් 17ක් අඩු කරපුවාම ප්‍රෝටෝන සංඛ්‍යාව වෙනවා 18ක්. මේ මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කිව්වොත් අපි අර පරමාණු ක්‍රමාංකය භාවිතා කරලා තමයි ලියන්න ඕනේ. පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව. ඒක සමාන වෙනවා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට. ඒතර පරමාණු ක්‍රමාංකය භාවිතා කරලා අපිට මේක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන්. x වල 2 8 2. ඊට පස්සේ y වල 2 8 7. ඒතර ඉලෙක්ට්‍රෝන වින්‍යාස දෙක ඔහොම තමයි එන්න ඕනේ. හරි ඉලෙක්ට්‍රෝන වින්‍යාසත් ලියන්න බැරි නම් මම වැඩක් නැහැ කියලා නෙවෙයි අනිවාර්යෙන් මට කියන්න ඒවනම් නැතුව විභාගෙට යන්න එපා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා ගන්න බැරි නම් මේකේ ප්‍රෝටෝන සංඛ්‍යාව හොයා ගන්න බැරි නම් නියුට්‍රෝන සංඛ්‍යාව හොයා ගන්න බැරි නම් අනිවාර්යෙන් මට කියන්න මම කියලා දෙන්න. මොකද එහෙම නැතුව විභාගෙට ගිහිල්ලා වැඩක් නැහැ ළම. හරි ඒවා අනිවාර්යෙන් පුළුවන් වෙලා විභාගෙට යන්න. ඊළඟට x හා y උච්ච වායු වින්‍යාසය ලබා ගන්න ආකාරයේ රූප සටහන් ඇසුරින් ඉදිරිපත් කරන්න. මේක ළමයි රූප සටහනක් ඇසුරින් ඉදිරිපත් කරන්න ඕන. හරි නැත්නම් අපිට මෙහෙම කියන්න පුළුවන්. දැන් මෙයා කරන්නේ x කියන එක්කෙනා උච්ච වායු වින්‍යාසය ලබා ගන්න එක්ක මෙයා ඉලෙක්ට්‍රෝන 6ක් එකතු කරගන්න. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් කරන්න. එතකොට තමයි මෙයා උච්ච වායු වින්‍යාසයට එන්නේ. නේ? එක්ක මෙයා උච්ච වායු වින්‍යාසයට යන්න නම් ඉලෙක්ට්‍රෝන එකක් එකතු කරගන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන 7ක් එක්ක අඩු කරගන්න ඕනේ. ඒතර ඔන්න ඔය දෙකේ ක්‍රම දෙකෙන් එකට මෙයාලට උච්ච වායු වින්‍යාසයට යන්න පුළුවන්. ඒතර මේක ඔයාලා සමහර කට්ටිය මෙහෙම ලියලා තිබුණා. x කියන එක්කෙනා උච්ච වායු වින්‍යාසයට යනවලු ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් කරලා හරි. ඒතර ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කිරීම කියලා යටින් ලියලා ඊට පස්සේ x ධන 2 කියලා ලියලා. මේක රූප සටහනක් නෙවෙයි ළමයි. මේක මේ සමීකරණයනේ. මේක රූප සටහනක් නෙවෙයි. රූප සටහනකින් දක්වන්න කිව්වම මෙන්න මෙහෙමයි දක්වන්න ඕන. හරි මේ තියෙන x කියන මූලද්‍රව්‍ය පරමාණු හොඳට බලා ගන්න වෙන්නේ. හරිද? ඒතර x කියන මූලද්‍රව්‍ය පරමාණුවේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. හරි ඊට පස්සේ තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඔය තියෙන්නේ x කියන පරමාණු. x පරමාණුව තමයි ඔය තියෙන්නේ. ඊට පස්සේ මෙයා අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක අයින් කරලා හොඳට බලා ගන්න මේක මීට වඩා සරලව ප්‍රසන්ටේෂන් එකකින් ඉදිරිපත් කරන්න අමාරුයි. ඒක නිසා මේක හොඳට බලා ගන්න ප්‍රශ්නයක් තියෙනවා නම් මයින් අහන්න. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් කරලා හරි ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් කරලා මෙයා මෙන්න මේ වගේ ව්‍යුහයකට යනවා. එතකොට බලන්න අවසාන ශක්ති මට්ටම දැන් මෙයාගේ සම්පූර්ණ. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි දාන්න පුළුවන්. ඒ 8ම තියෙනවා. ඒ වුණාට මෙයා මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා බලන්න. x පරමාණුව ගත්තොත් එහෙම එයාගේ ඉලෙක්ට්‍රෝන ගන්න 20යි.
ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ ඍණාරෝපණයක් නිසා ඉලෙක්ට්‍රෝන 20න් ඍණ 20ක ආරෝපණයක් වෙනවා. සෝරි මෙතන පොඩ්ඩක් වැරදිලා තියෙනවා. මෙතන එන්න ඕනේ 20 නෙවෙයි. මෙතෙන් එන්න ඕනේ කීයද? 12. ඔව් 12. මෙතන 12. මෙතන අර මේ මෙතන මම හදලා තියෙන්නේ මේ කැල්සියම් ක්ලෝරයිඩ් වල නිසා කැල්සියම් වල එක තමයි අරන් තියෙන්නේ. ඒතර මේකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එන්න ඕනේ මේක 12 ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 12යි ඉලෙක්ට්‍රෝන වලින් ඍණ 12ක ආරෝපණයක් කියනවා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 2 කියලා එන්න ඕනේ. ඊට පස්සේ ප්‍රෝටෝන ගන්න 12යි ඒකෙන් ධන 12ක ආරෝපණයක් වෙනවා සමස්ත ආරෝපණයේ බිඳුව. හරි එතකොට මෙන්න මේ විදිහේ එකක් එන්න ඕනේ. එතකොට බලන්න මෙතන අර ඉලෙක්ට්‍රෝන ගණන ප්‍රෝටෝන ගන්නට වඩා දෙකක් අඩු වෙන නිසා මොකද ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් වෙනවනේ. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් වෙනවා. ඒක නිසා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දෙකක් අඩු වෙනවා. ඒක නිසා ධන දෙකක ආරෝපණයක් වෙනවා. ධන දෙකක ආරෝපණයක් වෙනවා. එතකොට x ධන දෙක ආයනයක් තමයි නිර්මාණය වෙන්නේ. එතකොට මෙන්න මේක තමයි ගොඩක් අය ලියලා තියෙන්නේ. හරි ඕක තමයි ගොඩක් අය ලියලා තියෙන්නේ. එතකොට මේක ලියලා හරියන්නේ නැහැ. උඩ තියෙන මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස තමයි ලියවෙන්නේ. මම මේකට හන්දාර ඔව්. මෙන්න මේ කොටස තමයි ලියවෙන්නේ. රූප සටහනන්නේ. හරි සමීකරණයක් මගින් දක්වන්න නෙමෙයි කියන්නේ. හරි ඊට පස්සේ y කියන එක කෙනා බැලුවොත් y කියන හරියට නිකන් ක්ලෝරින් වලට සමාන එක්කෙනෙක්. ඒතර y කියන එක්කෙනාට ඉලෙක්ට්‍රෝන 7ක් අයින් කරන්න ඕනේ. එයා 7ක් අයින් කරන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන එකක් ලබා ගන්නවා කොහෙන්ද? ඉලෙක්ට්‍රෝනයක් කොහෙන් හරි ලබා ගන්න. ඒතර ඒ ලබා ගන්න ඉලෙක්ට්‍රෝනේ තමයි මේ තියෙන්නේ. ලබා ගන්න ඉලෙක්ට්‍රෝන තමයි රතු පාට දක්වලා තියෙන්නේ. ඒතර ඉලෙක්ට්‍රෝනයක් ලබා ගත්ත නිසා බලන්න මෙයාට y පරමාණුව තමයි මේ තියෙන ඉලෙක්ට්‍රෝන 17ක් තියෙනවා. එකෙන් ඍණ 17ක ආරෝපණයක් වෙනවා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 7. ඊට පස්සේ ප්‍රෝටෝන ගන්න 17යි එකෙන් ධන 17ක ආරෝපණයක් වෙනවා. එතකොට සමස්ත ආරෝපණයේ බිඳුව. y ඍණ 1 ආයනය ඊට පස්සේ නිර්මාණය වෙනවා ඉලෙක්ට්‍රෝනයක් ගන්න නිසා. ඒකේ ඉලෙක්ට්‍රෝන ගන්න එකක් වැඩි 18යි. ඒකෙන් ඍණ 18ක ආරෝපණයක් වෙනවා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එතකොට පොඩ්ඩක් වෙනස් වෙනවා බලන්න. දැන් එනවා ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් උච්ච වායු වින්‍යාසය 2 8 8 කියලා උච්ච වායු වින්‍යාසයක් එනවා. ප්‍රෝටෝන ගන්න වෙනසක් වෙන්නේ නැහැ. ඒක 17යි. මොකද ඉලෙක්ට්‍රෝනයක් ලබා ගත්තා කියලා ප්‍රෝටෝන ගන්න වෙනස් වෙන්නේ නැහැ නේ ASTP. ඒක 17ම තමයි. ඒක නිසා සමස්ත ආරෝපණයේ ඍණ එකක් වෙනවා. ඒතර අපිට මේක නිකන් සමීකරණයකින් දක්වන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන මෙන්න මෙහෙම y ඍණ 1 ආයනයක් බවට පත් වෙනවා කියලා. එතන මෙන්න මෙතන ඔයාලා ඍණ e නෙවෙයි ධන e කියලා එන්න ඕනේ ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න. මෙහෙම එන්න. හරි. ඔබට නම් නොකරන ලද ද්‍රාවණ දෙකක් කාබන් කූරු දෙකක් බීකරයක් බල්බයක් බැටරියක් සන්නායක කම්බියක් යන ද්‍රව්‍ය සපයා ඇත. මේ කියන දේවල් සපයලා තියනවලු. ඉහත ද්‍රව්‍ය භාවිතයෙන් නම් නොකරන ලද ද්‍රාවණ දෙකක් එකිනෙක වෙන් කර හඳුනා ගැනීමට භාවිතා කළ හැකි පරීක්ෂණයක ඇටෝමක්. එතන මේකේ නම් නොකරන ලද ද්‍රාවණ දෙක තමයි ග්ලූකෝස් සහ සාමාන්‍ය ලුණු. නේ? එතන මේ දෙන්නගේ තියෙන වෙනස මොකද්ද? සර් ඔව් ආයේ ප්‍රශ්න තුනක් තියෙනවා තව. ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න ටික කරේ නෑ ඒකනේ. අර පළවෙනි ප්‍රශ්නේ විතරයි පැහැදිලි කරේ තාම. හරි. එතකොට මේ x සහ y සංයෝජනයෙන් සාධන සංයෝගයේ සූත්‍රය ලියන්න. එතකොට අපි දන්නවා දැන් මේ x කියලා කියන්නේ දෙවනි කාණ්ඩයේ කෙනෙක් නේ. x කියන්නේ දෙවනි කාණ්ඩයේ කෙනෙක්. මේව නිකම්ම ගන්න පුළුවන් අපිට. x කියන්නේ දෙවනි කාණ්ඩයේ කෙනෙක්. එයාගේ සංයුක්තාවය 2යි. y කියන්නේ හත්වෙනි කාණ්ඩයේ කෙනෙක්. එයාගේ සංයුක්තාවය 1යි. එතකොට මේක මාරු කරපුවාම xy2 කියලා එනවා. xy2 තමයි උත්තරය. එතන අන්න දැන් එන ප්‍රශ්නයක්. එම සංයෝගයේ බන්ධන ස්වභාවය කුමක්ද?
දැන් මට කියන්න බලන්න කේශර මේ සංයෝගයේ බන්ධන ස්වභාවය මොකක්ද කියලා. xy කියන්නේ එකක් දෙවෙනි කාණ්ඩය අනික එක න හත්වෙනි කාණ්ඩය. බන්ධන ස්වභාවය ආයනිකද සහසංයෝගිකද? සහසං. සහසංයෝගය. දැන් මම මෙහෙන් ආයනික ටොක්කක් බන්ධන. මෙහෙන් ටොක්කක් කියවනවා ඔය සහසංයෝගය කියන කට්ටිය ඒ ටොක්ක ඔයාලා එන ගන්න ඕනේ ඔළුවට. පුළුවන්? බන්ධන. මම කිව්වේ මොකද්ද? පළවෙනි සහ දෙවෙනි කාණ්ඩවල කට්ටිය 6 සහ 7 වෙනි කාණ්ඩවල කට්ටියත් එක්ක එකතු වෙලා හදන බන්ධන මොනවා කියලාද කිව්වේ මලීෂ? අයනිකයි. ඉතින් මේක මොකද්ද? මේක සහසංයෝජ වෙන්න පුළුවන්ද අපෝ? මේක අයනිකයි. ඔව්. ඒක තමයි මම කිව්වේ. මම මෙහෙන් ටොක්කක් කියවනවා. ඒක ඔහෙට ආවන් පස්සේ යන ගන්න ඕනේ තමන්ගේ අතින්. හරි? එතකොට මේක අයනික සංයෝගයක්. මේක අයනික සංයෝගයක්. මේකට උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. මේ තියෙන්නේ මැග්නීසියම් වල පරමාණු ක්‍රමාංකය. මෙතන තියෙන්නේ ක්ලෝරින් වල පරමාණු ක්‍රමාංකය. ඒතර මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන්නේ MgCl2 කියන්නේ ඊටාම හොඳ ආයනික සංයෝගය. හැබැයි මේ පේපර් එකේ කියනකම් මෙන්න මේ සංකේත පෙන්වන්න යන්න එපා. සංකේත දන්නවා කියලා පෙන්වන්න යන්න එපා. පේපර් එකේ අපිට අහනකම් කියන්න යන්න එපා. අපි දිගටම කරන්න ඕනේ මේ සංකේත භාවිතා කර. ඊට පස්සේ එම සංයෝගයේ බන්ධන ස්වභාවයේ xy සංයෝගයෙන් සාදන ලද ඒකේ සංයෝගයේ සතු ලක්ෂණ. කියන ආයනික සංයෝග වල ලක්ෂණ අහන්න. මොනවද කියන්න පුළුවන් අපිට? ඊළ ද්‍රවාංක හා තාපාංක. ඔව් ඉහළ ද්‍රවාංක තාපාංක තියෙනවා. ඊට පස්සේ විද්‍යුත් සන්නායකතාවය ප්‍රභාෂ විදුලිය සන්නායනය කරනවද මේ? කොහොමද ඒක අපි කියන්නේ? කියන්නේ ආයනික සංයෝග විදුලිය සන්නායනය කරන්නේ ඝණයක් විදියට තියෙනකොට. කොහොමද විදුලිය සන්නායනය කරන්නේ? ජලීය ද්‍රාවණය විදිහට. ඔව් ජලීය හෝ විලීන ද්‍රාවණ ද්‍රවයක් හරි. කියන්නේ අපි උණු කරලා රත් කරලා ද්‍රවයක් බවට පත් කරපුවාම ඒකට කියනවා විලීන කියලා. ඊට පස්සේ අපි වතුර දිය කරලා ගත්තාම ඒකට කියනවා ජලීය කියලා. අන්න ඒ වගේ ඒවා විදුලිය සන්නායනය කරනවා. අන්න ඒකත් එක ලක්ෂණයක්. ජලීය හෝ විලීන ද්‍රාවණ විදුලිය සන්නායනය කරනවා. ඊට පස්සේ ඉහළ තාපාංක ද්‍රවාංක තියෙනවා. ඊට පස්සේ අයන වලින් සමන්විතයි. පරමාණු නෙවෙයි අයන වලින් සමන්විතයි. ඔන්න ඔය වගේ ලක්ෂණ කීපයක් තියෙනවා. ඒවා බලන්න ඕනේ. එතකොට මේකේ ඇටෝම විදිහට ගන්න ඕනේ අර 10 වසර දෙවෙනි කොටසේ නෑ පළවෙනි කොටසේ බන්ධන පාඩමේ අන්තිමට තියෙන මෙන්න මේ ඇටෝම තමයි ගන්න ඕනේ. එතකොට මේකේ බැටරිය මේක මං උත්තර ටිකක් තිබුණා වගේ නේ. ඔන්න ඕක තමයි ඇටෝම විදිහට ගන්න ඕනේ. එතකොට මේකට වෙන සිද්ධිය නිරීක්ෂණය වල දැනගෙන ඉන්න ඕනේ. එතකොට මොකද්ද මේකේ නිරීක්ෂණය? ග්ලූකෝස් ද්‍රාවණයයි ලුණු ද්‍රාවණයයි අරකට දාපුවාම මොකද වෙන්නේ? सामान्य इंद्रावणय कुपर सल्फेट सहित परिपथित बलके देवलेस इंद्रावणय आश्रित सहित परिपथित बलके निदेवलेस අනේක තමයි දැන් කොපර් සල්ෆේට් කොහොමද උතෙන්ට ආවේ දැන් ලුණුනේ අහලා තියෙන්නේ දැන් ප්‍රශ්නේ හරියට කියවන්න ලුණු කියන්නේ අහලා ඔව් කොපර් සල්ෆේට් කියලා ලියලා තිබුණා මතකයි මේ දසුන් එහෙනම් ප්‍රශ්නේ හරියට කියවන්න සාමාන්‍ය ලුණු ද්‍රාවණය කියන එක හරහා විදුලිය ගමන් කරනවා එතකොට මෙන්න මේ බල්බේ පත්තු වෙනවා. හැබැයි ග්ලූකෝස් හරහා විදුලිය ගමන් කරන්නේ නැහැ. ග්ලූකෝස් ද්‍රාවණය හරහා විදුලිය ගමන් කරන්නේ නැහැ. අර බල්බේ දැල් වෙන්නේ නැහැ. ඒතර මේකට මේ හේතුවක් තියෙන්න ඕනේ. මොකද්ද මේකට හේතුව? ශිහාන් ඇයි ලුණු ද්‍රාවණය හරහා විදුලිය ගමන් කරලා ග්ලූකෝස් ද්‍රාවණය හරහා විදුලිය ගමන් කරන්නේ නැත්තේ? ශිහාන් Shan? මොලේ ඇතුලේ හොයනවද උත්තරේ හොයනවද ඕක? ඒක මේ ග්ලූකෝස් වල
අයනිකද සහ සංයුජද කියන එකෙන් තමයි කියන්නේ. ලුණු අයනික අයනික. අයනික නෙමෙයි මේ ග්ලූකෝස්. ඔව් එහෙනම් ඒක සහ සංයුජ. ග්ලූකෝස් සහ සංයුජ සංයෝගයක්. ලුණු ඒ කියන්නේ නිසා ආයනික විදුලි සංයෝග. ගමන් ආයනික සංයෝග. ඔය ආයනික සංයෝගවල ඕන තරම් ආයන තියෙන ආයනික විදුලිය වලින් සන්නායනය විදුලිය ගමන් කරන්නේ. ඔව් විදුලිය සන්නායනය කරන්න ආයන තියෙනවා ඕන තරම් අර ආයනික සංයෝගවල ආයනික සංයෝගවල සංයෝග. එහෙම ආයන නැහැ. හරි. හරි. ඊට පස්සේ මේක විභාග ප්‍රශ්නයක් නෙවෙයි මේක. ඊට පස්සේ මම ඔයාලට පොඩි කරුණු ටිකක් දුන්නා. දැන් මම අද ඉඳන් බ්‍රහස්පතින්දා පන්තියේ අනිවාර්යෙන් සහභාගී වෙන්න. මොකද මේකේ දෙනවා හරි වැදගත් කරුණු 10ක් හැමදාම. හරිද? කරුණු 10 පාඩම් කරගෙන එන්න ඕනේ ඊළඟ දවසේ එනකොට. මම මේ අද දෙන්නේ මෙන්න මේ ටික බලන්න. මම පොඩ්ඩක් ඒක ලියා ගන්න බැරිනොත් එහෙම අද වැඩක් නැහැ. ඒක නිසා මේක ලියලා ප්‍රශ්න කතා කරන්න යමු. හරි? පළවෙනි කරුණ තමයි මෙන්න මේක. බලන්න. නූතන ආවර්තාවක නිර්මාණය කරලා තියෙන්නේ මොකක් භාවිතා කරලාද? මොන සාධක මත පදනම් වෙලාද? පරමාණු ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන මේවා හරිම සරල ප්‍රශ්න ගොඩාක් වෙලාවට විභාගෙට අහන්නේ. හරිද? ඊළඟ කරුණ තමයි මම අද දෙන ආවර්තාවකයේ ආවර්තයක් දිගේ දකුණට යන විට මොනවද වැඩි වෙන්නේ? විද්‍යුත්නතාවය ආම්ලිකතාවය වැඩි වේ. ඔක්සයිඩ් වල ආම්ලිකතාවය. ඒතර විද්‍යුත්නතාවය වැඩි වෙනවා, ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩි වෙනවා, ඔක්සයිඩ් වල ආම්ලිකතාවය වැඩි වෙනවා. දැන් ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩි වෙනවා කියපුවාම මම ඒක අර ප්‍රස්තාරයක් පෙන්නන්නම්. සමහර වෙලාවට තැන් දෙක විතර තියෙනවා අඩු වෙන අවස්ථා. ඒ වුණාට සමස්තයක් වශයෙන් ප්‍රථම අයනීකරණ ශක්තියත් ආවර්තයක් දිගේ දකුණට යනකොට වැඩි වෙනවා. ඊළඟ කාර්යය තමයි මෙන්න මේක. මොකද්ද? කාණ්ඩයක් දිගේ පහළට යනවා. ඔව් කාණ්ඩයක් දිගේ ඉහළට යනකොට ආවර්තයක් මාණ්ඩයක් දිගේ ඉහළ විද්‍යුත්නතාවය ප්‍රථම අයනීකරණ ශක්තිය ඔක්සයිඩ් ආම්ලිකතාවය වැඩි වේ පස්සේ වදුන්නේ මොකද්ද එහෙම එකක්? තියනවාද? ඔව්. ඒක තියෙනවා මම මේ හදලා දාලා තියෙන එක. මේවා ටික මතක තියාගන්න. ප්‍රථම අයනීකරණ ශක්තිය මෙන්න මේක ලියා ගන්න එපා. හරි? මේක මට අයින් කරන්න ඕනලා තිබිච්ච පොඩ ඉන්න ඒක අයින් කරලා දාන්න. හරි මේක අයින් කරන්න ඕනලා තිබිච්ච එක. පොඩ ඉන්න. ඒවා අදටදී පාඩම් ගන්න එතකොට. ඔව්. මේක මම දෙන්නේ අද ඒකට තමයි. ලෝක පාඩම් කරලා ලබන සිටි භාෂාවෙන් තවෙච්චද? ඔව්. පාස් එක වැඩක් දානස්. ඔව්. හරි බලන්න. එතන මේ එකින් එක ලියාගෙන ගෙදර ගිහලා පාඩම් කරමු. ආවර්තාවකයේ කාණ්ඩයක් දිගේ ඉහළට යනකොට විද්‍යුත් ක්‍රියාතාවයයි ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. ඔක්සයිඩ් වල ආම්ලිකතාවය ගැන කතාවක් කියන්නේ නැද්ද? ඒකත් වැඩි වෙනවා. ඒ වුණාට ඒක ගැන කතාවක් නෑ. ඒක තුන්වෙනි ආවර්තයේ කට්ටිය ගැන විතරනේ අපි ඔක්සයිඩ් වල ආම්ලික බාෂ්මික ස්වභාවය ගැන කතා කරන්නේ. දැන් මේක කාණ්ඩයක් දිගේ ඉහළට පහළට යනකොට ඔක්සයිඩ් වලට මොකද වෙන්නේ කියන එක කතා කරන්නේ නෑ. හරි? එතකොට මෙන්න මේක මොකද්ද මේ ප්‍රථම අයනීකරණ ශක්තිය කියන එකට නිර්වචනය. මොකද්ද කියන්නේ ප්‍රථම අයනීකරණ ශක්තිය කියන්නේ? මොකද්ද? වායුමය අවස්ථාවේ ඇති මූලද්‍රව්‍ය පරමාණුවකින් වායුමය අවස්ථාවේ ඇති මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කළ වායුමය ඒක ධන අයනයක් සැදීම සැපිය යුතු අවම ශක්තිය. ඔව් සැපිය යුතු අවම ශක්තිය ප්‍රථම අයනීකරණ ශක්තිය ලෙස ඇඳින්න. හරිම සරල දෙයක් ඕක මතක තියාගන්න ඕන. ඊට පස්සේ ඊළඟ කරුණ තමයි මම දෙන සහසංයුජ බන්ධනයකින් ඉලෙක්ට්‍රෝනයක් තමා දෙසට ඇද ගැනීමේ හැකියාව යම් මූලද්‍රව්‍යයක විද්‍යුත් ක්‍රියාතාවය ලෙස ඇඳින්න. ඒතර සහසංයුජ බන්ධනයකින් බැඳලා තියෙන්න ඕනේ. ඒකෙන් ඉලෙක්ට්‍රෝන තමා දෙසට ඇද ගන්න ඕනේ. මේ හැකියාව, මේ ඇද ගැනීමේ හැකියාවට අපි කියනවා විද්‍යුත් ක්‍රියාතාවය කියලා. ඒතර විද්‍යුත් ක්‍රියාතාවය කියන්නේ මොකක්ද කියන එකත් සරලව ඔය දාලා තියෙනවා. ඊට වඩා සරල කරන්න බෑ ඕක. හරි? ඊළඟට මෙන්න මේක මම අර උදේම පටන් ගද්දිම කියපු එක. පළවෙනි සහ දෙවෙනි කාණ්ඩවල මූලද්‍රව්‍ය 6 සහ 7 වෙනි කාණ්ඩවල මූලද්‍රව්‍ය සමග එකතු වී අයනික සංයුග සාදයි. හයිඩ්‍රජන් හැර. හැබැයි ඔයාලා කොච්චර හෙව්වත් ඕක පොතේ හොයාගන්න බෑ. ඕක පොතේ හොයන්න බෑ. කොහොම එකක් පොතේ දීලා නැහැ. අපි නිකන් අයනික සංයුග හඳුනා ගන්නකොට
අපිට අර කරලා අන්තිමට තේරෙනවා ඔයාලට මෙන්න මේක තමයි වෙන්නේ. ඒක තමයි මම ඔය දීලා තියෙන්නේ. පළවෙනි දෙවෙනි කාණ්ඩවල කට්ටිය 6 7 කාණ්ඩවල කට්ටියත් එක්ක එකතු වෙලා අයනික සංයෝග සාධනවා. හැබැයි හොඳට මතක තියාගන්න හයිඩ්‍රජන් හැර. හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය එකට අදාළ වෙන්නේ නැහැ. ඊළඟට ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් සාධන බන්ධන සහසංයුජ බන්ධන ලෙස හැඳින්වේ. ඉලෙක්ට්‍රෝන හෝමාරු කර ගැනීම නිසා සෑදෙන ධන සහ ඍණායන අතර ඇතිවන ප්‍රබල ස්ථිති විද්‍යුත් ආකර්ෂණ අයනික බන්ධන ලෙස හැඳින්වේ. ඊට පස්සේ මිනිරන් සහ දියමන්ති අණු පරමාණුක දැලිස් වල උදාහරණ වන අතර සෝඩියම් ක්ලොරයිඩ් සහ මැග්නීසියම් ක්ලොරයිඩ් වැනි අයනික සංයෝග වලින් අයනික දැලිස් නිර්මාණය වේ. ඒතර මේ ටික ලියා ගන්න ඕනේ ඔයාලා. හරිද? මේ ටික ලියා ගන්න ඕනේ. ඒ ටික ලබන සතියේදී පාඩම් කරන් එන්න ඕනේ. හරි සරලයිනේ. කරුණු 10යි තියෙන්නේ. නේ? ඒ කරුණු 10 පාඩම් කරන් එන්න තියෙන්නේ. එකින් එක ලියා ගන්න. පළවෙනි එක ලියන්න පොත අරගෙන ලියන්න. ඊට පස්සේ ලියනනේ කට්ටිය ෂෙයා ලියනනේ සර් ලියන නේද? ඔව්. ඊළඟ කරුණ ආවර්තාවකගේ ආවර්තයක් දිගේ දකුණට යන විට විද්‍යුත් ඍණතාවයේ ප්‍රථම අයනීකරණ ශක්තිය ඔක්සයිඩ් වල ආම්ලිකතාවය වැඩි වේ. මේක නිකන් උපරිම කෙටි කරලා දීලා තියෙන්නේ. ඒකේ තියෙන ගොඩාක් ඔය ඡේදවල තියෙන ඒවා එකතු කරලා මේ හදලා තියෙන්නේ. මේ කරුණ ටික වැදගත්ම කරුණ ටික. ඒකයි මම දීලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ඉවර නෑ. හරි. ඔය ටික ලියන්නකො පළවෙනි ස්ලයිඩ් එක. කරුණු ඔතන 1 2 3 4යි. ඔය 4ක් තියෙනවා. කරුණු 10ක් තමයි මම දාලා තියෙන්නේ. දවසට 10යි. ලබන බ්‍රහස්පතින්දා වෙද්දි මේක ඕක විතරක් පාඩම් කරන්න කියනා නෙවෙයි. ඕක දවසට එකක් පාඩම් කරගත්තත් ඉතින් විනාඩි 5 10ක් යයි. ලබන බ්‍රහස්පතින්දා එනත දවසට ප්‍රශ්න 10ක් පාඩම් කරන්න හොඳට මෙතන. මම මේ අද උදේ මට ඕක හිතුනේ මේක මේ කරුණු 10ක් දුන්නා නම් හොඳයිද පාඩම් කරන්න. ලබන සතියෙන් දිගටම දෙනවා ඔය වැඩේ කරනවා. සිග්නල් ප්‍රශ්න තියෙනවද? නෑ සර්. මේ මන් දැස ටිකක් අවුලක්.
පිටරන්නේ නැහැ සර්. හිටපු ගමන් අතුරුදහන් වෙන්නේ ආපහු මතුවෙන්නේ සිග්නල් ප්‍රශ්නින් දද්දන්න. හරිනේ? නැහැ සර්. කට්ටියම ලියනානේ ප්‍රභාෂ ලියනානේ. ඔව් සර්. හරි. ඉලෙක්ට්‍රෝනයක් කියන තැනට ගියකුරක් අඩු. ඉලෙක්ට්‍රෝනයක් නේ. පාඩම් කරන දාස නම් සර් වීඩියෝ ඔන් කරන්නේ නේ සර්. ඔව්. අයිබ ලැබිච්ච ගමන් වැඩේ පටන් ගන්න. දැන් අර උදේ පාන්දර කරන පන්ති නම් කරන්න පුළුවන්. 10 වසරෙන් පන්ති කරන්නේ මේ වීඩියෝ ඔන් කරලා. ඔයාලගේ පන්ති විතරයි දැන් වීඩියෝ ඔන් කරන්නේ නැතුව කරන්නේ. මේ 5 ලැබුණාන් පස්සේ අපි එහෙම කරමු. ලිව්වා සර්. මූණ ටික දකින්නත් ආසයි. ඊළඟට සාසනික ඈ සර් අර ආරගේ සර් මේ ඒක ධනායන සෑයේ සැපේතු ශක්තිය ප්‍රමාණීකරණ ශක්තියයි කියලා ආයතනින් හරි මොකක්වත් නැද්ද? නෑ. මේ මෙතනින් හර ශක්තිය අයි කියන එකට මේ ඒ ශක්තියයි. පිළ වෙනස් රජද. ඔව්. ස්පිල්ලද? නෑ ඒක ශක්තිය එතන ඉවරයි ඈ. සර් මම හිතේ. හරි. ඊළඟට සහසංයුජ බන්ධනයක් කියන්නේ ඒක මේ විද්‍යුත් ඍණතාවය කියන්නේ මොකක්ද කියන එක තමයි ඊළඟට ලියන්න තියෙන්නේ. ඊට පස්සේ ආයනික බන්ධනයක් හදන්න දායක වන මූලද්‍රව්‍ය මොන මොන කාණ්ඩවලද ඉන්නේ කියන එක. ඒකට ඔය ඔක්කොටම ඉස්සෙල්ලාමයි ඔයාලා මේ ආවර්ත අවගුණම් පාඩම් තියෙන්න ඕනේ. ඒ දවස්වල නම් හරි ලස්සනට කට්ටිය පටපට ගාදි කියාගෙන ගියා ආවර්ත අවගුව. ඊට පස්සේ සක්‍රීයතා ශ්‍රේණිය නේද? දැන් ඒ කවි මතකයි ආවර්ත අවගුව මතක නැහැ එහෙමද දන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. මතක තියෙන්න ඕනේ. එහෙම මතක තියෙන්න ඕනේ කවි සින්දු නේ මතක තියෙන්න ඕනේ මූලද්‍රව්‍ය කියපුවාම මතක් වෙන්න ඕනේ කොහෙද ඉන්නේ කියලා. කාබන් දෙවෙනි ආවර්තයේ හතරවෙනි කාණ්ඩය. ඊට පස්සේ සිලිකන් තුන්වෙනි ආවර්තයේ හතරවෙනි කාණ්ඩය. කැල්සියම් හතරවෙනි ආවර්තයේ දෙවෙනි කාණ්ඩය. ඔන්න ඔහොම කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි? මට පුළුවන් වෙලා වැඩක් නැහැ. මට බැරි වුණත් කමක් නැහැ. ඔයාලට පුළුවන් වෙන්න. ඊළඟට ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් සාධන බන්ධන
සහසංයුජ බන්ධන ලෙස හැඳින්වේ. බවුණුක අදත් රිමෝට් කන්ට්‍රෝල් එක ඉල්ලනවා. ඒක දුන්නාම මොනවද දන්නේ නැහැ නේද? දන්නේ මම නැහැ. අරන් තියෙන ඒතකොට සර්ගේ ලැප්ටොප් එක යාර දැන් නවත්තන්න. හරි මේ ටික ලියන්න ඉක්මනට ලියන්න. වීලු කරන්නේ නැතුව. බාහන් වදවත් වෙන ඩියුට් එක අරන් යන්න. අවැල්දි. නෑ. හරි. එතකොට ඔය ටික ලියලා ඉවරයි නේද? නෑ සර් පොඩ්ඩක් අද මේ මට දැන් වෙලාව කීයද 10 කාලයිනේ මට 10 මාට අද පන්ති නවත්තන්න වෙනවා මේ මට මේ පන්සල්ට යන්න ඕනේ මොකක්ද දන්නේ ආමුදුර පොඩ්ඩක් එන්න කියලා තියෙනවා මේ එතකොට අනිවාර්යෙන් යන්න බෑ මම අද යනවා ඊට පස්සේ මම ඔයාලට ගෙදර වැඩ ටිකක් මම දාන්නම් ඔයාලට හරි ඊළඟ දවසේ කරගෙන ඉන්න ඕන ටික මම ඔයාලගේ ගෲප් එකට දාන්න 10 කාලා වෙලා නේ ඉක්මනට ලියන්න. තව එක ප්‍රශ්නයක් වගේ කතා කරගෙන සිග්නල් ප්‍රශ්නද මම සවනි ඩිස්කනෙක්ට් වෙන්නේ ඔව් සර් යාට සිග්නල් සිග්නල් අවුල් නේ හරිනේ ඉවරයිනේ දැන් ප්‍රශ්නෙට යමුද නෑ සර් ඔතන තව එක කරුණක් අඩුයි. මොකද අඩු කරුණු 10ක් නැහැ. 9යි තියෙන්නේ හරි 9 9යි පාඩම් කරගන්න තියෙන්නේ. 9 පාඩම් කරගන්න 10ක් නෑ නේ හරි 9 පාඩම් කරගන්න හරිනේ
හරි. ඊට පස්සේ අපි යමු මෙන්න මේ ප්‍රශ්නෙට. මෙන්න මේක වරද්දාගෙන තිබුණා ගොඩක් අය. මේක හොඳ ප්‍රශ්නයක්. බලන්න මේක මේ ඔයාලා විභාග ප්‍රශ්නයක් නෙවෙයි. විභාග ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වුණාට මේකේ මේ ගන්න දේවල් ගොඩක් තියෙනවා. ගන්න තියෙන දේවල් ගොඩක් තියෙනවා. බලන්න ආවර්තිතාවකගේ ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යනකොට කාණ්ඩයක් දිගේ ඉහළ සිට පහළට යන විට මූලද්‍රව්‍ය වල භෞතික හා රසායනික ගුණ ක්‍රමානුකූල රටාවකට විචලනය වේ. ඒතර අර දිමිත්‍රි මෙන්ඩලිෆ් කියන විද්‍යාඥයා ඕකනේ කරේ. දිමිත්‍රි මෙන්ඩලිෆ් කියන විද්‍යාඥයා එයා කරේ මේ ආවර්තිතාවකෝ නිර්මාණය කරනකොට එයා මෙන්න මෙහෙම දෙයක් තමයි කරේ. එයා මූලද්‍රව්‍ය ටික ගත්තා. හරි මම ආපහු සරයක් වලට ඒකද කියලා දෙන්න. එයා කරපු වැඩේ මූලද්‍රව්‍ය ටික ගත්තා. අරගෙන පරමාණු ක්‍රමාංක අනුව මෙහෙම හැදුවා. හයිඩ්‍රජන් මුලින්ම ගත්තා. එයාගේ පරමාණු ක්‍රමාංක 1යි. ඊට පස්සේ හීලියම්. ඊට පස්සේ ලිතියම්. ඊට පස්සේ බෙරිලියම්. බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. එතන මෙන්න මේ මූලද්‍රව්‍ය ටික කොහොම පිළිවෙලට අරගෙන මෙයා බැලුවේ ඊට පස්සේ මොකද්ද මේ දෙක කට්ටියක තියෙන සම්බන්ධකම කියලා. සම්බන්ධතාවයන් මොනවද කියලා තමයි බැලුවේ. ඊට පස්සේ එතකොට තමයි මෙයා දැක්කේ මෙන්න මෙයා ලිතියම් කියන එක්කෙනා පරමාණු ක්‍රමාංකයේ 3ක් වෙන එක්කෙනා 3 4 5 6 7 8 9 10 11 මෙන්න මෙයාට බොහෝ දුරට සමානයි කියලා එයා දැක්කා. මෙන්න මේ දෙන්න බොහෝ දුරට සමානයි. එතකොට මෙයා බැලුවේ මෙන්න මේ පරමාණු ක්‍රමාංකයේ 3 වෙන එක්කෙනා ඊට පස්සේ මූලද්‍රව්‍ය 8ක් ගිහිල්ලා හම්බෙන්නේ ඊළඟට ඉන්න සෝඩියම් කියන එක්කෙනාට බොහෝ දුරට සමානයි. මේ දෙන්නගේ ගතිගුණ බොහෝ දුරට සමානයි. ඊට පස්සේ මෙයා බලපුවාම මෙයා 11 පරමාණු ක්‍රමාංකයේ ඉන්න එක්කෙනා 12 13 14 15 16 17 18 19 ඊට පස්සේ මෙයාගේ ඉඳන් ඊට පස්සේ ආපහු මේ මූලද්‍රව්‍ය 8ක් ගියන් පස්සේ ඊට ආපහු හම්බ වෙනවා සමාන ගුණ තියෙන එක්කෙනෙක්. එතන මෙයා සමාන ගුණ තියෙන එක්කෙනෙක් මෙන්න මෙයා. එතන මේ තුන් දෙනාම සමාන ගුණ තියෙන එක්කෙනෙක්. එතන එයාලා හම්බෙන්නේ බලන්න සෑම මූලද්‍රව්‍ය 8කටම වරක් තමයි සමාන ගුණ තියෙන ඒවා කට්ටිය හම්බෙන්නේ. එතන මෙන්න මෙහෙම තමයි මෙයා ආවර්තතාවකෝ හැදුවේ. ඊට පස්සේ මේ කට්ටිය එක පෙළට දාලා එක කාණ්ඩයක් හදනවා. ඊට පස්සේ එයා දැක්කා මෙයයි සමාන ගුණ තියෙනවා. එතකොට ඒ කට්ටිය එක පෙළට දාලා එක කාණ්ඩයක් හදනවා. ඔහොම කාණ්ඩ හොමම හදුවන් පස්සේ ආවර්තතාවකෝ එයාට ඇවිල්ලා තියෙනවා. සමාන ගුණ තියෙන මූලද්‍රව්‍ය එකම කාණ්ඩ වලට වැටෙන විදිහට මෙයා ආවර්තතාවකෝ නිර්මාණය කරා. මේක ළමයි ඒ දවස්වල තිබිච්ච තත්ත්වෙත් එක්ක ඒ දවස්වල තිබිච්ච වාතාවරණෙත් එක්ක මේක නිකන් අර පුදුමාකාර සොයා ගැනීමක්. මේ ආවර්තතාවකෝ පුදුමාකාර සොයා ගැනීමක්. මෙයා කරේ නිකම්ම මූලද්‍රව්‍ය ටික පරමාණු ක්‍රමාංක ආරෝහණ වෙන විදිහට පෙළ ගැස්සුවා. ඊට පස්සේ සමාන ගුණ තියෙන මූලද්‍රව්‍ය මෙන්න මේ මූලද්‍රව්‍ය 8න් 8ට තියෙනවා කියලා මෙයා දැක්කා. ඕක තමයි දැක්කේ. ඒතර මේක ලොකු සොයා ගැනීමක් ඒ දවස්වල. මොකද මූලද්‍රව්‍ය වර්ගීකරණයක් හොය හිටියේ මිනිස්සු. මූලද්‍රව්‍ය වර්ගීකරණයක් අත්‍යවශ්‍ය වෙලා තිබුණේ. මොකද මූලද්‍රව්‍ය එන්න වැඩි වෙනවා සොයාගන්න මූලද්‍රව්‍ය. එයාලා ගැන කරුණුත් ගොඩාක් වැඩි වෙනවා. ඒක නිසා ඒව මතක තියාගන්න අමාරුයි. හොඳ වර්ගීකරණයක් අවශ්‍ය වුණා. අන්නේ වර්ගීකරණය තමයි මෙන්ඩලිෆ් විසින් දුන්නේ. ඒතර මේ වර්ගීකරණයට පාදගුණයේ ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ පරමාණු ක්‍රමාංක. ඊට අමතරව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පදනම් වුණේ කොහොමද කියන එක මම පොඩ්ඩක් කියන්නම්. බලන්න මෙන්න මෙහෙම. මම කැල්සියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා. කැල්සියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස 2 මෙයාගේ පරමාණු ක්‍රමාංකය 20යි. ස්කන්ධ ක්‍රමාංකය 14යි. sorry 40යි. ස්කන්ධ ක්‍රමාංකය 40යි. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කීයද මේ ශෙහන්? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද එන්නේ? ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද මෙයාට? බලන්නකෝ. කැල්සියම් පරමාණු තමයි මේ තියෙන්නේ. ආගන් නෙමෙයි දින්නේ. ඈ? නෑ කැඩි කැඩි එහෙන්නේ වෙලා. ඔසර් ටිකක් කැඩි කැඩි එහෙන් සර් ගන්න. ඔව් සර් ටිකක් කිරේ වෙනවා ඉඳලා හෙටලා
එහෙම දැන් වහිනකොට සිග්නල් අඩු වෙනවද? අඩු වෙනවා ඇතිනේ මං කියන්නද අපි අදට පන්තිය නවත්තමු මට දැන් අර යන්නත් තියෙනවා මේ අදට අපි පන්තිය නවත්තමු මේ ඊළඟ දවසේ මේක කරමු කියන්නේ මම මේ ටික ආපහු සැරයක් කියලා දෙන්න ඔයාලා අර ඊළඟ දවස් වෙනකොට ඒකට ෆයිබර් හම්බෙන්නේ. ඔව් අද හරි හෙට හරි ගොඩක් වෙලාවට ෆයිබර් කනෙක්ෂන් එක හම්බෙයි එහෙම වුණොත් ඉතින් ගැටලුවක් නැහැ මං අහලා බැලුවා එක්කෙනකින් ෆයිබර් කනෙක්ෂන් එකේ ස්පීඩ් එක එයාගේ කෙනෙක් කොළඹ එක්කෙනෙක් එයාගේ තිබුණලු අප්ලෝඩ් ස්පීඩ් එක 80 ගානක් එක සැර 85යි Mbps ඩවුන්ලෝඩ් එක 115ක්ද කොහෙද ගිහිල්ලා තිබුණලු ඒක ඉතින් මාස මැද වෙද්දි ඉතින් වට ඉවර වෙනවා. ගොඩක් ඉක්මන් නේද? කාගෙද මෙයාගේ මේ ශ්‍රයාන්ලා ගෙදර තියෙන්නේ ෆයිබර් ෆයිබර් රවුටර් අරන් මේ POT තියෙන හින්දා ෆයිබර් ගත්තා. ඒ වුණාට ඒක මේ ඉක්මනට ඉවර වෙනවා ඇති ඒක හරි ඉතින් මොකද ස්පීඩ් එක වැඩිනේ එතකොට ඉක්මනට ඉවර වෙනවා ඇති ඒක මේ ස්පීඩ් එක හොඳයි දැන් ඉතින් ওই ෆයිබර් වලින් නෙමෙයිද මෙතකොට සම්බන්ධ වෙන්නේ ෆයිබර් ගන්න කලින් ඩයලොග් රවුටර් දෙකක් තිබ්බනේ. ආ ඒක රවුටර් ගන්න කියන්නේ. නිකන් Wi-Fi ෆයිබර් දෙකක් තියෙනවලු. එතන කොහොම හරි මං කිව්වේ නම් ඒ ගොඩක් අහපු කට්ටිය මං අහුවනේ අහපු කට්ටියකින් කිව්වේ නම් මේ ගොඩක් හොඳයි මේ ඔන්ලයින් ක්ලාස් කරනකොට කිසිම ගැටලුවක් නැතුව කරන්න පුළුවන්. හරි බලමු ඉතින් හම්බුනහම බලමු. අපි මේක මේ අදට සල්ලි තමයි ගෙට හැම. ඔව් ඉතින් සල්ලි තිබුණා කරන්නද නේ. හරි අපි නම් පන්ති අද නවත්තමු. අපි සඳුදා එතකොට පන්ති අර වෙන්න වෙලාවටම 10ට පන්ති කරමු. එහෙනම් හැමෝටම ආයිබෝවන්. ආයි බෝවන්.